හරි. දැන් තරුවක් දාලා ලියන්න පුතේ මෙහෙම cos 6i theta යන්න sin theta ඇසුරෙන් සොයා තරුවක් දාලා ලියන්න cos 6i theta යන්න sin theta ඇසුරෙන් සොයා එමගින් cos theta ඇසුරෙන් එමගින් cos 6i theta cos theta ඇසුරෙන් ලිවීම එමගින් cos 6i theta යන්න cos theta ඇසුරෙන් ලිවීම අපෝහණය කළ හැක. එමගින් cos 6i theta යන්න cos theta ඇසුරෙන් ලිවීම අපෝහණය කළ හැක. අපෝහණය කළ හැක. එසේම cos 6i theta යන්න cos theta පද ඇසුරෙන් සොයා එසේම cos 6i theta යන්න cos theta පද ඇසුරෙන් සොයා cos theta පද ඇසුරෙන් සොයා එමගින් cos 6i theta යන්න sin theta පද ඇසුරෙන් අපෝහණය කළ හැක. sin theta පද ඇසුරෙන් අපෝහණය කළ හැක. එය පහත පරිදි ඉදිරිපත් කරනු ලැබේ. එය පහත පරිදි ඉදිරිපත් කරනු ලැබේ. එතකොට අපි ඒක මෙන්න මේ විදිහට ඉදිරිපත් කරනවා. දැන් අපි මේක අරගන්නවා. මේක cos 6i theta කියන්නේ අපිට දැන් සුළු කරලා 1 ඍණ 18යි sin වර්ග theta ධන 48යි sin 4 බලය theta ඍණ 32යි sin 6 බලය theta නේ. දැන් අපිට මේක cos වලින් ලියන්න ඕන නම් මොකද කරන්නේ? අර sin තියෙන දකුණු පැත්තේ තියෙන sin සර්ව සාම්‍යයන් නිසා theta වෙනුවට 90 theta දානවා. සර්ව සාම්‍යයක් නිසා theta වෙනුවට 90 theta යොදමු. සර්ව සාම්‍යයක් කියන්නේ මොකද්ද? විචල්්‍යය හෝ විචල්්‍ය වල අර්ථ දැක්වෙන සියලු මාර්ගයන් සඳහා ප්‍රකාශන දෙකක් සමාන වීම. අර්ථ දැක්වෙන සියලු මාර්ගයන් සඳහා ප්‍රකාශන දෙකක් සමාන වීම. තර මේ දිනේ ප්‍රකාශන දෙකක් සමාන වෙලා තියෙනවා θ ගේ අර්ථ දැක්වෙන සියලුම කෝණ සඳහා. අර්ථ දැක්වෙන්නේ නැත්තේ හරය බිඳුවේ නේවා. දැන් මෙතන හරය එකනේ තියෙන්නේ. සියලු කෝණ සඳහා අර්ථ දැක්වෙනවා. එහෙනම් θ වෙනුවට 90 ඍණ θ දාන්න පුළුවන්. 90 ධන θ දාන්න බැරිද? ඒත් පුළුවන්. තමට කැමති එකක් දාන්න පුළුවන්. මම 90 ඍණ θ දාන්නේ ගැලපෙන එක. cos 6 වාරයක් 5 බෙදීම 2 ඍණ θ. සර්ව සමයි 1 ඍණ 18යි sin වර්ග 90 ඍණ θ ධන 48යි sin 4 බලය 90 ඍණ θ ඍණ 32යි sin 6 බලය 90 ඍණ θ. ඉතින් බලන්න මෙතන cos මේකෙන් වැඩි කරොත් 3යි 5 ඍණ 6 θ සර්ව සමයි 1 ඍණ 18යි sin 90 ඍණ θ කියන්නේ cos නේ cos වර්ග θ ධන 48යි cos 4 බලය θ ඍණ 32යි cos 6 බලය θ. ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන cos 6 θ බලන්න වෘත්තපාදේ 91යි 2යි 3 ඍණ 6 θ මෙතන cos ඍණ මෙතන cos ඍණ බලන්න ඒ වෘත්තපාදේ cos ඍණ නේද කියලා. එතකොට cos ඍණ එතකොට ඍණ දැම්මා. එතකොට එනවා 1 ඍණ 18යි cos වර්ග θ ධන 48යි cos 4 බලය θ ඍණ 32යි cos 6 බලය θ. දැන් බලන්න පුතේ මෙතන දැන් ඔය ඍණෙන් බෙදනවා. දැන් ඔය ඍණෙන් බෙදනවා. ඔය ඍණෙන් බෙදුවාම බලන්න මොකද වෙන්නේ කියලා. ඔය ඍණෙන් බෙදුවාම cos 6 θ සර්ව සමය අර එහා කොනේක මේක ඍණෙන් බෙදුවාම 30 ඍණ 32 ධන වෙනවා. ධන 32යි cos 6 බලය θ මේක ඍණ වෙනවා. cos 4 බලය θ මේක ධන වෙනවා. 18යි cos වර්ග θ ඍණ 1 මේ වෙනවා. අර බලන්න cos 6 θ ඔප්පු කරලා sin 6 θ cos 6 θ sin වලින් ඔප්පු කරලා cos වලින් අපෝහණය කරා. ඒ වගේම මේ දින්නේ පළවෙනි විදිය දෙවෙනි විදිය තමයි මේක cos 6 θ 32යි cos 6 බලය θ ඍණ 48යි cos 4 බලය θ ධන 18යි cos වර්ග θ ඍණ 1 ගන්නවා.
මේක පුළුවන් අපිට සයින් වලින් ඕන නම් අපෝහණය කරන ඕකේ අනිත් පැත්තට සයින් වලට හරවන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? සර්ව සාම්‍යයක් නිසා තීටා වෙනුවට ෆයි බෙදීම දෙක ඍණ තීටා යොදමු. එතකොට බලන්න මෙතන cos 6යි ෆයි බෙදීම දෙක ඍණ තීටා සර්ව සමයි 32යි cos 6 බලය අනුව ඍණ තීටා ඍණ 48යි cos 4 බලය අනුව ඍණ තීටා ධන 18යි cos වර්ග අනුව ඍණ තීටා ඍණ 1. එතකොට බලන්න මෙතන තියෙන්නේ cos 3යි තීටා 3යි ෆයි ඍණ 6යි තීටා 32යි cos නම් sin 6 බලය තීටා ඍණ 48යි sin 4 බලය තීටා ධන 18යි sin වර්ග තීටා ඍණ 1. දැන් බලන්න මෙතන cos මේ වෘත්තපාදයේ මේක සුළු කරොත් එනවා cos 6 තීටා බලන්න වෘත්තපාදයේ 1යි ෆයි 2යි ෆයි 3යි ෆයි ඍණ 6 මෙතන cos වල ලකුණ ඍණ 32යි sin 4 බලය තීටා 6 බලය තීටා ඍණ 48යි sin 4 බලය තීටා ධන 18යි sin වර්ග තීටා ඍණ 1. ඍණෙන් බෙදුවාම එනවා cos 6 තීටා කියන්නේ මම අර ඍණ 1 ධන 1 කරනවා ඊගාවට ඍණ 18යි sin වර්ග තීටා ධන 48යි sin 4 බලය තීටා ඍණ 32යි sin 6 බලය තීටා කියලා සුළු කරනවා. එතන ඕනනම් අපෝහණය කරන්න පුළුවන් මේවා තමයි අවබෝධ කරගන්න ඕන දේවල්. ඕවා හරියටම අවබෝධ කරගන්න ඔය සුළු කිරීම මම හිතන්න ඔක්කොම වීඩියෝ ටික ඔයගොල්ලෝ පිළිවෙලට නරඹන්න. එතකොට ඔයගොල්ලන්ට පොඩි අඩුවක්වත් නැති වෙන්න ත්‍රිකෝණමිතිය පුළුවන් වෙනවා. අනිත් පාඩනුත් ඒ වගේ තමයි. හරි? ගොඩාක් දරුවන්ට බැරි වෙන්නේ අතරින් පතර අරහෙන් මෙහෙන් විෂය හිඳ ගන්න ගියාම විෂය බැරි වෙනවා. විෂය පිළිබඳ අවබෝධයක් එන්නේ ඒක අංග සම්පූර්ණ වෙන්න ඕන. ගැටලු කියන්නේ පුතේ විෂය බැරි අයට හදන දේවල්. විෂය පුළුවන් කරගන්න හදන දේවල් තමයි ගැටලු. විෂය පුළුවන් නම් ගැටලු නෑ. ඒක තේරුම් ගන්න. විෂය බැරි අයට තමයි ගැටලු තියෙන්නේ. ඉතින් විෂය පුළුවන් කරාම ගැටලු අඩු වෙනවා. 100%ක් බැරි වෙනවා. නමුත් 90%ක්ම ගැටලු විසඳ ගන්න පුළුවන් තත්ත්වය හැදෙනවා. 100%ක් බැරි වෙන ඉතින් ඕන කෙනෙකුට පෘථග්ජන පුජ්‍යලයකට 100%ක් බෑනේ. මොනවා හරි ගැටලුවක් බැරි වෙන්න පුළුවන් නේ. එතකොට මම මේකෙදි මේ cos 6 තීටා තනිකර sin වලින් හොයන්න පුරුදු කරා, තනිකර cos වලින් හොයන්න පුරුදු කරා. ඒපාර sin වලින් හදපු එක cos වලින් හදන්න පුරුදු කරා. cos වලින් හදපු එක sin වලින් පරිවර්තනය කරන්න පුරුදු කරා. අපෝහණයන් පුරුදු කරා. ඊට පස්සේ මේ cos 6 තීටා අපිට මේ ගැටලුවේම තියෙනවා මේ 8 ගැටලුවේම අපිට cos 6 තීටා තනිකර tan වලින් හොයන ක්‍රමය ඊගාවට බලන්න ඕන. cos 6 තීටා තනිකර tan වලින්. ඔය ටික ඉවර කරගන්න ඉක්මනට.
ඊගාට පුතේ ආ බලමු cos 6θ තනිකර tan වලට හරවන්නේ කොහොමද කියලා. cos 6θ තනිකර tan වලින් ලියා ගන්න ආකාරය බලමු. මේ දෙක බෙදලා හදන්න පුළුවන්. ඒතකොට සුළු කිරීම පොඩ්ඩක් වැඩි. ඕනනම් පුළුවන් අපෝවණය කරන්න ගියොත් ওই දෙක බෙදලා tan කරන්න ඕන. බලමු cos 6θ තනිකර tan වලින් ගන්න හැටි. එතන මම ගන්නවා cos 2i සමානයි එක ඍණ tan වර්ගයේ බෙදීම එක ධන tan වර්ගයේ සූත්‍රය. මේවා අපි කල්පනා කරලා ඕන ගන්න. මොකද මේ cos 6θ tan වලට આવොත් තමයි tan වලට හරවන්න ලේසි. එතන cos 6θ සමානයි එක ඍණ tan වර්ග 3iθ බෙදීම එක ධන tan වර්ග 3iθ. එක ඍණ tan 3iθ කියන්නේ 3i tan θ ඍණ tan ඝනයේ θ බෙදීම එක ඍණ 3i tan වර්ග θ ඒකේ වර්ගය බෙදීම එක ධන 3i tan θ ඍණ tan ඝනයේ θ බෙදීම එක ඍණ 3i tan වර්ග θ ගේ වර්ගය. ඔය විදිහට හදා ගන්නවා. එතකොට මෙතන උඩ පදයේ වර්ග බෙදීම යට පදයේ වර්ගය මේකේ උඩ පදයේ වර්ග බෙදීම යට පදයේ වර්ගනේ යට පදයේ වර්ග දෙකේම සමාන නිසා ඒක තමයි පොදු ගුණාකාරය. ඒකෙන් උඩ යටයි වැඩි කරන්න. මේ යට පදයේ වර්ගයෙන් උඩ යටයි වැඩි කරන්න. එතකොට එනවා එක ඍණ 3i tan වර්ග θ ගේ වර්ගය ඍණ 3i tan θ ඍණ tan ඝනයේ θ ගේ වර්ගය. යටත් වැඩි කරන්න මේ විදිහට මේක වැඩි කරන්න එක ඍණ 3i tan වර්ග θ ගේ වර්ගය ධන 3i tan θ ඍණ tan ඝනයේ θ ගේ වර්ගය. දැන් ඕක සුළු කරලා දාන්නයි තියෙන්නේ. පළවෙනි එකේ වර්ගය ඍණ මේ දෙකේ ගුණිත දෙගුණේ අන්තිම එකේ වර්ගය. ඍණ පළවෙනි එකේ වර්ගය ඍණ මේ දෙකේ ගුණිත දෙගුණේ අන්තිම එකේ වර්ගය. මෙතන මේක වර්ග කරොත් එක ඍණ 6i tan වර්ග θ ධන 9i tan 4 බලය θ ධන 9i tan වර්ග θ ඍණ මේ දෙකේ ගුණිත දෙගුණේ 6i tan 4 බලය θ ධන tan 6 බලය θ. එතකොට බලන්න 1 ඍණ 6i ඍණ 9i ඍණ 15i tan වර්ග θ ඍණ 9i ධන 6i කියන්නේ ධන 15i tan 4 බලය θ ඊගාට ඍණ tan 6 බලය θ බෙදීම යටට 1 ඍණ 6i tan වර්ග θ ධන 9 කියන්නේ ධන 3i tan වර්ග θ 9 tan 4 ඍණ 6i tan 4 කියන්නේ 3i tan 4 බලය θ ඊගාට ධන tan 6 බලය θ. මෙන්න cos 6θ තනිකර tan වලින් අපි ගණනය කරා. cos 6θ තනිකර tan වලට ගත්තා. ඒතර ඒකත් හරි.
හරි. දැන් මම මේ කරපු දේවල් පොඩ්ඩක් ඔයගලන්ට මතක් කරන්නම් සාරාංශ කරලා මම මේ ටික දැන් මකන්නම් මේ ටික ඔයගලන්ට සුළු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ හැකියාවන් ඔයගොල්ලන්ට තියෙන්න ඕන. ඒ හැකියාවන් ටික මම මතක් කරන්නම්. ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ට විභාග ගැටළු හදනකොට ඒව තමයි පාවිච්චි වෙන්නේ. නිකන් හිතන්න දැන් අපි ඉස්සෙල්ලාම කරේ දැන් sin 3x කියන එක. හරිද? sin x වලින් හෙව්වා. sin 3x f sin x වල ශ්‍රිතයක් විදිහට හෙව්වා. ඊගාට පුතේ cos 3x කියන එක f cos x වල ශ්‍රිතයක් විදිහට ලියුවා. හරිද? ඊගාට ඔයගලන්ට මේකෙන් මේක අපෝහණය කරන්න මේකෙන් මේක අපෝහණය කරන්න කියලා දුන්නා. හරිද? sin 3x sin x වලින් ශ්‍රිතයක් විදිහට ලියුවා. sin 3x කියන්නේ 3යි sin x වෙන 4යි sin ගැන x කියන්නේ sin x වල ශ්‍රිතයන්නේ. ඒකයි මම f sin x කියලා දැම්මේ. ඒ වගේම cos 3x cos x වල ශ්‍රිතයක් විදිහට ඔය දැන්. මේකෙන් මේක අපෝහණය කරත හැකි මේකෙන් මේක අපෝහණය. ඒක තමයි මේ දාලා තියෙන්නේ. ඊගාට sin 5x හෙව්වා sin x වල ශ්‍රිතයක් විදිහට. cos 5x හෙව්වා f cos x වල ශ්‍රිතයක් විදිහට. මේකෙන් මේක අපෝහණය මේකෙන් මේක අපෝහණය කරා. හරි? එකකින් අනිත් එක. එතන 3x 5x. එතන 1x අපි ලියන්නේ නැහනේ sin x cos x ඒවා. ඊට පස්සේ tan 5x tan 3x ට සූත්‍රයක් තියෙනවනේ. tan 5x අපි මෙතනින් tan 5x tan x වලින් ලියන හැටි මෙතනින් අපෝහණය කරලා ගත්තා. හරිද? tan 5x. ඊගාවට tan 5x එකපාරට tan x වලින් හොයන හැටිත් කරා. මේක අපෝහණය. මේ දෙකෙන් අපෝහණය කරන්න පුළුවන් නැත්නම් මෙතන කෙලිම ගන්න පුළුවන්. කෙලින්ම ගන්න විදියයි ඔහොමයි. ඊගාට බලන්න අර sin 5x කියන එක sin x cos x දෙක කවලමේ ලිව්වේ. අර sin 5x කියන එක අර අපිට එකපාරට මේ sin 5x නෙමෙයි sorry 4x ගත්තොත් sin 4x ගත්තොත් f sin x, cos x. ඒ කියන්නේ sin x cos x දෙකේ ශ්‍රිතයක් විදිහට ප්‍රකාශ කිරීම තමයි කරන්න පුළුවන්. හැබැයි ඒක පුළුවන් f tan x වල ශ්‍රිතයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. sin 4x. sin 4x තනිකර tan වලින් ලියන්න පුළුවන්. හැබැයි තනි sin තනි cos වලින් ලියන්න බෑ. sin cos දෙක කවලමේ ලියන්න පුළුවන්. ඒකයි මම මෙහෙම දාලා තියෙන්නේ. f sin x, cos x කියලා. sin x cos x වල ශ්‍රිතයක්. ඕනනම් tan x වලින් ලියද හැකි. මේක සුළු කරන හැටි කියලා දුන්නා. ඊගාට 4x ගත්තාම cos 4x ගත්තාම ඔයගලන්ට මේක f sin x වලින් ලියද හැකි. f cos x වල ශ්‍රිතයක් විදිහට ලියද හැකි. f tan x වල ශ්‍රිතයක් විදිහට ලියද හැකි. 4යි cos 4x ගත්තාම sin x වලින් cos x වලින් tan x වලින් තුනෙන්ම ලියද හැකි. sin x cos x tan x තුනෙන්ම ලියන්න පුළුවන්. ඒක පුළුවන් වෙන්න ඕන. ඊගාට මේ tan 4x ගත්තාම ඔයගොල්ලන්ට කෙලින්ම tan x වලින් ඒක ලියන්න පුළුවන්. ඒක tan 4x තනිකර tan x වලින් ලියන ආකාරය අපි කියලා දුන්නා. ඊගාට 6x ගත්තොත් sin 6x එහෙම ලියන්න බෑ. sin තනි වර්ගයකින් cos 6x තමයි ලියන්න පුළුවන්. cos 6x පුතේ ලියන්න පුළුවන්. sin x වලින් ලියද හැකි. f cos x වලින් ලියද හැකි. f tan x වලින් ලියද හැකි. cos 6x sin cos tan තුනෙන්ම ලියන්න පුළුවන්. ඒ ලියන ආකාරය ඔයගොල්ලන්ට මම පැහැදිලි කරලා දැන් ඔප්පු කරලා තින්නේ. ඔයගොල්ලන්ට ඕන නම් tan 6x ඒක ලියද හැකි tan x වල ශ්‍රිතයක් විදියට. cos 6x ඔම ලියද හැකි tan 6x තනිකරම tan x වල ශ්‍රිතයක් විදියට ලියන්න පුළුවන්. ඒ ඔක්කොම දැන් කියලා දීලා තියෙන්නේ.
ඒ ඔක්කොම අපි සුළු කරන ආකාරය කියලා දුන්නා. එතකොට බලන්න මෙතන 3x හරි 4x හරි 5x හරි 6x හරි. ඒතර 6x වෙනකන්නේ පුළුවන් වෙන්න ඕන. සාරාංශය මෙන්න මේක. මේ අදහස ඕන දැන් විභාගයට යනකොට ළමයෙකුට මේවා නිකන් ඕන වෙලාවක සුළු කිරීමේ හැකියාව තියෙන්න ඕන. දැන් ළමයි මේවා සුළු කරන්න බැරුවනේ යන්නේ. ගුරුවරු සුළු කරන්නේ බලන් ඉඳලා මට පුළුවන් කියලා හිතාගෙන යනවා. නමුත් එහෙම බෑ. මේවා හොඳට සුළු කරන්න පුළුවන් වෙන්න ඕන. කිසිම ආයාසයකින් තොරව නිරායාසයෙන් සුළු වෙන්න ඕන මේවා. ඒතර සාරාංශය කියලා ඔයගොල්ලෝ මේ ටික සටහන් කරගන්න. මේ සාරාංශයෙන් ඔයගොල්ලෝ අර දැන් මම කරපු ටික තමයි මේ සාරාංශ කරේ. මේකෙන් ඔයගොල්ලෝ කල්පනා කරලා ඒව ගොඩනගන්න. අර අපෝහණයන් කරන්න පුළුවන් නිතරම sin cos කරන්න cos sin කරන්න ආදී ඒ කියන්නේ මේ මොකක් හරි ආදේශයක් දාලා. දැන් මෙන්න මෙතනත් පුළුවන් අපෝහණය කරන්න. දැන් sin x අර අනුවරින් x දාලා මේකෙන් මේකට එන්න පුළුවන්. ඒ අපෝහණය කරනේව මම අර ඉතල දාලා තින්නේ. එකින් එක මාරු කරන්න පුළුවන්. මෙතන වගේම මේ දෙකත් ඒ විදිහට මාරු කරන්න පුළුවන්. මේ දෙක. ඔයගොල්ලෝ සාරාංශ කරගන්න ওই විදිහට ඔන්න ඔය දේ තමයි. ඒ කියන්නේ දැන් මේ ඉහළ කෝණයක් සුළු කිරීම ප්‍රසාරණය කරලා සුළු කිරීම තමයි මේ කියලා දුන්නේ. දැන් ඔගේ තව තියෙනවා ඊගාවට මාතෘකාවක් ඉහළ බලයක් උණනය කිරීම. ත්‍රිකෝණමිතික අනුපාතවල ඉහළ බල උණනය කිරීම. හරි? දැන් ත්‍රිකෝණමිතියේ පළවෙනි කොටසේ තව වැඩ කැලි ටිකක් තියෙනවා. ඊට පස්සේ පළවෙනි කොටසට අදාළව හොඳ විශේෂ ගැටලු ටිකක් තියෙනවා. ඒ ටික හදනවා. ඊට පස්සේ තමයි ත්‍රිකෝණමිතියේ දෙවෙනි කොටස සාධාරණ විසඳුම් ඒවට යන්නේ. හරි? ත්‍රිකෝණමිතිය පරතරටම පුළුවන් කියන්නේ පුතේ හැමතැනම පුළුවන්. බලන්න ඕගොල්ලන්ට අවකලනය කරන්න ගියත් අනුකලනය කරන්න ගියත් ත්‍රිකෝණමිතිය බැරි බව බලපාන. හරි? ත්‍රිකෝණමිතිය පුළුවන් වෙනවා කියන්නේ හැමදේම පුළුවන් වෙනවා. නිසා ත්‍රිකෝණමිතිය පුළුවන් කරගත්තාම අවකලනය අනුකලනයටත් ඒක ලොකු දායකත්වයක් එනවා. ඉගෙන ගන්න ලේසි. දැන් මම මේ ගොනු කරන්නේ දැන් කලින් වීඩියෝ තුනෙන් දැන් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මේ ගොනු කරන්නේ ත්‍රිකෝණමිතියේ මූලික දැනුම. ඊගොල්ලෝ පුතේ මාතෘකාව ලියන්න ත්‍රිකෝණමිතික අනුපාතවල ඉහළ බල උණනය කිරීම. මාතෘකාව ලියන්න ත්‍රිකෝණමිතික අනුපාතවල ඉහළ බල උණනය කිරීම. ත්‍රිකෝණමිතික අනුපාතවල ඉහළ බල උණනය කිරීම. මාතෘකාව. බලමු ත්‍රිකෝණමිතික අනුපාතවල ඉහළ බල උණනය කරගන්න විදිය. ඉහළ බලයක් උණනය කරන විදිය. ඒ කියන්නේ බලය ඉහළ නම් ඒකේ බලය නැති කරගන්න විදිය. අපි ඒ යටතේ හදමු මෙන්න මේ ගැටලුව ලියා ගන්නකෝ ඔයගොල්ලෝ. ඉහළ බල උණනය කිරීම යටතේ පළවෙනි ගැටලුව ලියන්න. පළවෙනි ගැටලුව sin 4 බලය x සමානයි a cos 4x ධන b cos 2x ධන c වන ලෙස abc නියත සොයන්න. sin 4 බලය x සමානයි a cos 4x ධන b cos 2x ධන c වන ලෙස abc නියත සොයන්න. එනයින් cos 4 බලය x යන්න එනයින් cos 4 බලයේ x යන්න cos 4x පද හා cos 2x පද ඇසුරෙන් සොයන්න. අපෝහණය කරන්න. එනයින් cos 4 බලයේ x යන්න cos 4x හා cos 2x පද ඇසුරෙන් අපෝහණය කරන්න. අපෝහණය කරන්න.
හරි. දැන් පුතේ අපිට මෙතන මෙහෙමයි කරන්න තියෙන්නේ. දැන් මේකේ බලය සුළු කිරීමනේ තියෙන්නේ. ඔයගොල්ලෝ sin 4 බලය x ගන්න. මේක ලියන්න පුතේ sin වර්ග x වල වර්ගය කියලා. දැන් sin වර්ග නැති කරන්න මම මේ සූත්‍ර ලියන්න ඕනේ නැහැ. ඔයගලන්ට පුරුදු කරලා තියෙන්නේ cos 2a සමානයි 1 ඍණ 2යි sin වර්ගයේ සූත්‍රයෙන් sin වර්ගය උක්ත කරනවා 1 ඍණ cos 2a බෙදීම 2. මේවා මනෝමයෙන් ගන්න පුරුදු කරා කලින්. එතකොට ඔයගලන්ට ඒක එහෙම ගන්න ඕන. මම ලියන්නේ මතක නැති වුණොත් කවුරු හරි ඉත කියලා ලියන්නේ. නැත්නම් ඒක ලියන්න ඕනේ නැහැ. මේක 1 ඍණ cos 2x බෙදීම 2 වර්ගය. දෙකේ වර්ගය 4යි නේද 4න් එකයි 1 ඍණ පළවෙනි එකේ වර්ග ඍණ මේ දෙකේ ගුණිත දෙගුණේ ධන අන්තිම එකේ වර්ගය cos වර්ග 2x. එතන බලන්න 4න් එකයි 1 ඍණ 2යි cos 2x මේ cos වර්ග නැති කරන්න ඕන නැවත. ඉතින් cos වර්ග නැති කරන සූත්‍රයේ cos 2a සමානයි 2යි cos වර්ගයේ ඍණ 1නේ. එතනින් cos වර්ගය කියන්නේ 1 ධන cos 2යි a බෙදීම 2. එතකොට මේකත් ලියන්න ඕනේ නැහැ. ඒකත් මනෝමයෙන් ගන්න ඕන. එතන cos වර්ග 2x කියන්නේ පුතේ මෙතන 2x නම් මෙතන 4x. එතන මෙතන දාන්න 1 ධන cos 4x බෙදීම 2. දැන් 4න් එකයි මෙතන 2 පොදු ගුණාකාරය ගන්න 2 ඍණ 4යි cos 4යි x ධන 1 ධන මෙතන 2යි x. දෙකෙන් පොදු ගුණාකාරය ගත්තාම මේක දෙකෙන් ගන්න 1 ධන cos 4යි x. तर සුළු කරොත් පුතේ මෙතන 8න් එකයි නෙන්නේ. तर අපි 8න් එක වාරයක් cos 4x ඍණ 4යි cos 2x ධන 3. ඔය සුළු කරලා දැම්මොත් sin 4 බල x සමානයි 8න් එකයි cos 4x ඍණ භාගයයි 8න් එකෙන් වැඩි කර ඍණ භාගයයි cos 2x ධන 8න් 3. sin 4 බලය x ඔන්න උණණය කරා ඒ බලය නැති වෙනකන් උණණය කරා බලය නැති වෙනකන් ඊට පස්සේ කියනවා ඔකෙන් cos අපෝහණය කරන්න කියලා දැන් ටිකක් දන්නව වැඩි හරි මේක සර්ව සාම්‍යයන්නේ සර්ව සාම්‍යයක් නිසා x වෙනුවට අනුව ඍණ x යොදමු. තර බලන්න sin 4 බලය 5 බෙදීම 2 ඍණ x සමානයි 8න් එකයි cos 4යි 5 බෙදීම 2 ඍණ x ඍණ භාගයයි cos 2යි 5 බෙදීම 2 ඍණ x ධන 8න් 3. හරි. එතන බලන්න sin අනුව ඍණ ඩීටා කියන්නේ cos නේ cos 4 බලය x සමානයි. එතන බලන්න මෙතන 8න් එකයි cos 2යි 5 ඍණ 4යි x ඍණ භාගයයි cos 5 ඍණ 2යි x ධන 8න් 3. तर බලන්න cos 4 බලය x සමානයි 8න් එකයි cos 2යි 5 ඍණ 4x කියන්නේ cos 4යි x බලන්න පුතේ වෘත්තපාදයේ 2යි 5 ඍණ 4x කියන්නේ 4 වෙනි වෘත්තපාදයේ cos ධන ඍණ භාගයයි cos 5 ඍණ 2x කියන්නේ cos 2යි x බලන්න මෙතන දැන් මෙතන වෘත්තපාදයේ ආවේ 2යි 5 ඍණ 4x මෙතන ධන බලන්න පුතේ මෙතන වෘත්තපාදයේ 5 ඍණ 2x කියන්නේ මෙතන මේකේ තර ඒකේ cos ඍණ එතකොට මෙතන ඍණ වෙලා ධන වෙනවා. ඇයි cos 5 ඍණ 2x කියන්නේ ඍණ cos 2x ඒකත් එක්ක මේක ධන වෙනවා. ධන 8න් 3යි. ධන 8න් 3යි. හැබැයි ඔයගොල්ලන්ට මට පොඩි දෙයක් අමතකුණා කියන දැන් a cos 4x ධන b cos 2x ධන c විදියට ප්‍රකාශ කරන්න කිව්වම a කියන්නේ මේක b කියන්නේ ඍණ භාගය c කියන්නේ 8න් 3යි කියලා ලියලා තියන්න ඕන විභාගෙදී. විභාගෙදී නම් අනිවාර්යෙන් එහෙම ඔයගොල්ලෝ ලියන්න ඕන. විභාගෙදී මේ අනිවාර්යයෙන්ම ඔක ලියන්න ABC එහෙම නිර්ණය කරන්න දිනව නම් ඒක ලියන එක කරන්න අනිවාර්යයෙන්. දැන් මේකේ අනිත් පැත්ත මේක අරගෙන මේක සුළු කරලා මේක පෙන්වන්නත් පුළුවන්. අපෝහණය කරන්න පුළුවන්. අපි ඒකත්තත් බලමු ඊගාවට.
දැන් මම මේ ලියන සූත්‍ර මෙන්න මේවා මේ ලියන්නේ ඕගොල්ලන්ට නැවත මේ ලිය ගන්න නෙවෙයි මතකයෙන් ගන්න පුරුදු වෙන්න මේවා පුරුදු කරලා තියෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වීඩියෝ වලදී. දැන් ඒක හරි. දැන් අපි බලමු ඔකේම දෙවෙනි ගාන විදියට ඔකේ cos 4 බල x දීලා බලමුකෝ. දෙවෙනි ගාන ඔයගොල්ලෝ ලියා ගන්න මේ විදියට දෙවෙනි ගාන cos 4 බලය x සමානයි a cos 4x ධන b cos 2x ධන c වන පරිදි abc නියත නිර්ණය කරන්න. දෙවෙනි ගාන cos 4 බලය x සමානයි a cos 4x ධන b cos 2x ධන c වන පරිදි abc නියත නිර්ණය කරන්න. එනයින් sin 4 බලය x යන්න sin 4 බලය x යන්න cos 4x සහ cos 2x පද ඇසුරෙන් ප්‍රකාශ කරන්න. cos 4x සහ cos 2x පද ඇසුරෙන් ප්‍රකාශ කරන්න. තර මේකම අර්ගානේ අනිත් පැත්ත බලමු අපි මේක සාධනය කරන හැටි. තර මේ cos 4 බලය x කියන එක ලියනවා cos වර්ග x වල වර්ගය. දැන් cos වර්ග නැති කරන්න මම අර කලින් ගැටලුවේ සූත්‍රය ලිව්වනේ. තර cos වර්ග නැති කරන්න එක දන cos 2x බෙදීම 2. කලින් එකේ සූත්‍රය ලිව්ව නිසා එක ගත්තා. දෙකේ වර්ගය 4යි 4න් 1යි. පළවෙනි එකේ වර්ගය දෙකේ ගුණිත දෙගුණේ ධන අන්තිම එකේ වර්ගය. එතන මෙතනත් cos වර්ග නැති කරන්න තියෙනවා. ඒකටත් අර පෙර සූත්‍රයමයි ගන්නෙ. දැන් cos වර්ග නැති කරනවා කියන්නේ cos 2a කියන්නේ cos වර්ගය කියන්නේ මොකද? එක දන cos 2a බෙදීම 2. එතන cos වර්ග 2x කියන්නේ එක දන cos 4x බෙදීම 2. එක දන cos 4x බෙදීම 2. දෙක පොදු ගුණාකාර ගන්න දෙක දන 4යි cos 2යි x දන එක දන cos 4යි x. තර cos 4 බලය x සමානයි 16න් 1යි. මෙතන තියෙන්නේ cos 4x මෙතන තියෙනවා ධන 4යි cos 2යි x ධන 3. එතකොට මෙතන එන්නේ 16න් 1යි cos 4යි x ධන 4න් 1යි cos 2යි x ධන 16න් 3. මට ඉස්සෙල්ලා ගැටලුවේදී පොඩ්ඩක් අර ඉලක්කමක 16 නෙමෙයි මෙතන මෙතන 4නේ තියෙන. එතන 8න් එන්නේ. හරි ඉස්සෙල්ලා ගැටුවේ මෙතන පොඩ්ඩක් මේක 8න් එන්නේ. එතකොට මෙතෙන්ට එන්නේ භාගය. මෙතෙන්ට එන්නේ 8න් 3. දැන් හරිනේ. එතකොට a කියන්නේ පුතේ 8යි 8න් 1යි b කියන්නේ භාගයයි c කියන්නේ 8න් 3යි. එහෙම කියලා ඔයගොල්ලෝ ලියලා තියන්න ඕනේ. එහෙම කිව්වොත් ඒ පද ඒවා නිර්ණය කරන්න කියලා එහෙම කරන්න ඕන. දැන් ඔයගොල්ලන්ට පුතේ මේකෙන් අපෝහණය කරන්න පුළුවන් sin එක. sin එක අපෝහණය කරන්න පුළුවන් මෙහෙම cos 4 බලය x සමානයි 8න් 1යි cos 4යි x ධන භාගයයි cos 2යි x ධන 8න් 3 ඉහත ඔප්පු කළා. දැන් මේක සර්ව සාම්‍යයක් නිසා x වෙනුවට අනුවරින x යොදමු. x වෙනුවට අනුවරින x දානවා මේකේ. එතන බලන්න cos 4 බලය 5 බෙදීම 2 රින x 8න් 1යි cos 4යි 5 බෙදීම 2 රින x ධන භාගයයි cos 2යි 5 බෙදීම 2 රින x ධන 8න් 3. එතන මෙතන cos නම් sin 4 බලය x සමානයි 8න් 1යි cos 2යි 5 රින 4යි x
දැන් භාගයයි cos 5 ඍණ 2x ධන 8න් 3. ඊට බලන්න sin 4 බල x සමානයි 8න් 1යි cos 4x. ඊට cos 4x කියන්නේ 2යි 5 ඍණ 4x. එතකොට මේකේ වෘත්තපාදය වෙන්නේ 2යි 5 ඍණ 4x කියන්නේ මෙතන. ඒතර ඒකේ cos ධනනේ. එතන ගැටලුවක් නැහැ. මෙන්න මෙතන cos 5 ඍණ 2x කියන්නේ මෙතන. මෙතන cos ඍණ හින්දා මෙතන ඍණෙන් වැඩි වෙනවා. ඍණ භාගයයි cos 2x. අයි බලන්න මෙතන cos 5 ඍණ 2x ගන්න මෙතනනේ. මෙතන cos ඍණ. එතන මෙතන ඍණ භාගයනේ ඍණෙන් වැඩි වෙනවා. මෙතන 8න් 3. එතකොට බලන්න පුතේ sin 4 බල x සමානයි 8න් 1යි cos 4x ඍණ භාගයයි cos 2x ධන 8න් 3. මෙන්න මෙතන ලකුණ පොඩ්ඩක් මාරු වෙලා එනවා. එච්චරයි වෙන්නේ. එතන ඔන්න 4 බලය සුළු කිරීම කරා sin 4 cos 4. ඊගාට බලමු 5 බලය සුළු කරන හැටි. මේ ඔක්කොම විභාගයකදී ඇවිල්ලා තියෙන දේවල් ගත්තොත් මේවෙන් කොහේ හරි දනා. හරි. එතකොට ඒක මේව පුළුවන් නම් හැම එකක්ම ඉතින් විභාගයට එන්න දෙය පුළුවන්. පැලස්තරාල වල හරියන්නේ නැහැ. අංක සම්පූර්ණ විෂය පුළුවන් එන්න ඕන. ඒක තමයි කරන්න ඕන. ගණන් ටිකක් කටපාඩම් කරගෙන විභාගයට යන්න එපා. හරි? හරියටම හදමු ගණන්. හරි දැන් අපි මේ ටික ඉවර නම් අපි බලමු ඊගාට තුන්වෙනි ගැටලුවට sin 5 බලය x බලමුකෝ. දැන් cos sin 2 වගේම ඒකේ 5 බලයත් sin cos 2ම බලමු. දැන් අපි මේ කොටසදී කරන්නේ මොකද්ද පුතේ? ඉහළ බලයක් පහළට උණනය කරනවා. ඒ කියන්නේ බලය අඩු කරගෙන යනවා. අන්තිමේදී එක බලය දක්වා ගේනවා. හැබැයි කෝණය විශාල වෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන බලය අඩු කරගන්න. කලින් එකේදී කරේ කෝණය අඩු කරලා බලය වැඩි කරගත්තා. මෙතනදී බලය අඩු කරලා කෝණය වැඩි කරගන්නවා. එහෙම තමයි සුළු කිරීම කරන්නේ. දැන් අපි මේකෙදී ඊගාව තුන්වෙනි ගාන විදියට ඔයගොල්ලෝ ලියා ගන්න sin 5 බලය x සමානයි a sin 5x ධන b sin 3x ධන c sin x ධන d වන ලෙස abcd නියත සොයන්න abcd නියත සොයන්න එනයින් cos 5 බලය x සම යන්න එනයින් cos 5 බලය x යන්න cos 5 x cos 3 x හා cos x පද ඇසුරෙන් සොයන්න
එනයින් cos 5 බල x cos 5යි x cos 3යි x සහ cos x පද ඇසුරෙන් අපෝහණය කරන්න. හරි පුතේ අපි දැන් මෙතන බලමු මේකෙදි අපිට මේ උණනය කරන්න තියෙන්නේ sin 5 බලයනේ. අපි sin 5 බලය උණනය කරන හැටි බලමු. මං sin 5 බල x ගත්තා මේ විදියට. sin 3 බල x වැඩි කිරීම sin වර්ග x. 3 බලය නැති කරන්න පුතේ ඝන නැති කිරීමේ සූත්‍ර මතකයිනේ. ඒක එකවර යොදන්න ඕන ඕගොල්ලෝ. sin 3a සමානයි 3යි sin a ඍණ 4යි sin ඝනයේ සූත්‍රයෙන් sin ඝනය මනෝමයෙන් උක්ත කරගෙන දාන්න පුරුදු වෙන්න. දැන් බැරි නම් මේම ලියලා ගන්න. හරිද? හැබැයි මනෝමයෙන් දාන්න පුළුවන් තරමට තමයි හොඳ. sin ඝනයේ x කියන්නේ 3යි sin x ඍණ sin 3යි x බෙදීම 4 sin වර්ග නැති කරන්න ඕන අර කලින් වගේ cos 2a කියන්නේ 1 ඍණ 2යි sin වර්ගයෙන් sin වර්ගය කියන්නේ 1 ඍණ cos 2a බෙදීම 2නේ. ඉතින් sin වර්ග x කියන්නේ 1 ඍණ cos 2යි x බෙදීම 2. හරිද? දැන් උතන එනවා 8න් 1යි පදෙන් පදේ වැඩි කරන්න. මේකෙන් 3යි sin x. මේකෙන් ඍණ 3යි sin x cos 2යි x. මේකෙන් ඍණ sin 3යි x. මේකෙන් ධන sin 3යි x cos 2යි x. දැන් පුතේ මේ ගුණිත තියෙනකොට ඕගොල්ලෝ CD සූත්‍ර විලෝමයට දාන්න ඕනේ. අර එතකොට දෙකේ ඉලක්කමකින් වැඩි කරන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට මෙතන 16න් 1යි කියලා අරගෙන ওই පේලියම අපි ওই වැඩේ කරමු. මම වෙන පාටකින් දාන්නම්. නැත්නම් තව පේලියක් ලියන එක අපරාධනේ. ඔන්න බලන්න දෙකේ ඉලක්කම් ඕනනේ 2යි sin cos නේ CD විලෝම දාන්නේ. මේක දෙකෙන් බෙදුවා. ඇතුළ දෙකෙන් වැඩි කරා. දැන් මේක දෙකෙන් වැඩි කරා. 3 වැඩි කරේ මෙතන දෙකක් දැම්මා. මෙතන දෙකක් දැම්මා. මේක දෙකක් දැම්මා. CD සූත්‍ර විලෝම දාන්න ඕන මෙතෙන්ට දැන්. ඉතින් එන්නේ 16න් 1යි 6යි sin x. එතන ගැටලුවක් නැහැ. ඍණ 3 වාරයක් වරහන් දාන්න. 2යි sin x cos 3යි x කියන්නේ cos 2යි x කියන්නේ sin c ධන sin d. sin c කියන්නේ කෝණ දෙකේ එකතුව ධන sin d කියන්නේ කෝණ දෙකේ අන්තරය. ඍණ x sin ඍණ x කියන්නේ ඍණ sin x. දැන් පුතේ 2යි sin cos කිව්වම sin c ධන sin d නේ. sin c කියන්නේ කෝණ දෙකේ එකතුව. sin d කියන්නේ කෝණ දෙක අඩු කරෝ ඍණ sin x. ඍණ එළියට අරන් ටක් ගාලා දාන්න එක පාට. ඊට මේක ලියුවා ඍණ 2යි sin 3යි x. 2යි sin cos කිව්වම sin c කියන්නේ කෝණ දෙකේ එකතුව. sin d කියන්නේ කෝණ දෙකේ අන්තරය. ඕක සුළු කරලා දැම්මොත් 16න් 1යි අපි ඉස්සෙල්ලම බලමු sin 5යි x නේ වැඩිම පදේ තියෙන්නේ. sin 5යි x එකක් තියෙනවා අතන. sin 3යි x ගත්තොත් ඍණ 3යි ඍණ 2යි ඍණ 5යි sin 3යි x. ඊට sin x පද ගත්තොත් 6යි 3යි 9යි 9යි 1යි 10යි sin x. ඉලක්කම් නැහැ. එච්චරයි. එතකොට බලන්න 16න් 1යි sin 5යි x ඍණ 5 බෙදීම 16යි sin 3යි x ධන 5 බෙදීම 8යි sin x. එතකොට පුතේ a කියන්නේ 16න් 1යි b කියන්නේ ඍණ 16න් 5යි c කියන්නේ 8න් 5යි d කියන්නේ 0යි. ඒව ලියලා තියන්න ඕන විභාගෙදී අහුවොත්. දැන් මම මෙතෙන්දී ලියන්න යන්නේ නැහැ. ඒවට වෙලාව යන හින්දා. තර ඕක ඔහොම ගන්න. ඊගාට මේකෙන් cos එක අපෝහණය කරන හැටි බලමු. ඉස්සෙල්ලා ඔය ටික ඉවර කරගන්න. ඕනම ඉහළ බලයක් ඌණනය කරන්න පුළුවන් වෙන්න ඕන. ඕනම ලොකු කෝණයක් ප්‍රසාරණය කරන්න ඕන. ඕනම ඉහළ බලයක් ඌණනය කරන්න ඕන. ඒ හැමදේම පුළුවන් වෙන්න ඕන ශනියෙන් කරන්න. ඒ කියන්නේ මේ හිත ඉන්න බෑ විභාගෙදී ඒව දැක්ක තැනදී සුළු කරන්න පුළුවන් වෙන්න ඕන. මම මේ පදනම තමයි මේ හදන්නේ. දැන් 4 බලයක් හැදුවා අපි sin cos දෙකම. දැන් මේ 5 බලයක් sin cos දෙකම හදන්න යන්නේ. දැන් මේ sin හදලා cos අපෝණය කරලා cos හදලා sin අපෝණය කරන එක තමයි කරන්නේ. ඊගාට 6 බලය. දැන් 6 බලය වෙනකම් පුළුවන් වෙන්න ඕන සුළු කරන්න.
හරි දැන් අපි මේක අපෝණය කරන හැටි බලමු cos එක. දැන් මේ ටික මකනවා මම. දැන් අපි ඔප්පු කරපු එක මෙතනින් ලියනවා බලන්න මේ 16 එකයි sin pi x ඉන පහ බෙදීම 16යි sin 3යි x ධන පහ බෙදීම 8යි sin x ඉහත ඔප්පු කළා. දැන් මේක cos පහේ බලේ cos ඕන්නම් සර්ව සාම්‍යයක් නිසා x වෙනුවට අනුවරින x යොදමු. සර්ව සාමයක් නිසා පුතේ x වෙනුවට දාන්න පයි බෙදීම 2 ඍණ x. එතන sin පහේ බලය පයි බෙදීම 2 ඍණ x සමානයි 16න් එකයි sin පහ වාරයක් පයි බෙදීම 2 ඍණ x ඍණ පහ බෙදීම 16යි sin 3 වාරයක් පයි බෙදීම 2 ඍණ x තන 8න් 5යි sin පයි බෙදීම 2 ඍණ x. sin අනුවරින x කියන්නේ cos නේ. ඒතර cos පහේ බලය x සමානයි 16න් එකයි sin පහයි පයි බෙදීම 2 ඍණ 5යි x. ඍණ පහ බෙදීම 16යි sin 3යි පයි බෙදීම 2 ඍණ 3යි x. ධන පහ බෙදීම 8යි cos x. දැන් පුතේ මෙතන වෘත්තපාද අනුව බලලා සුළු කරන්න ඕන. මේකේ වෘත්තපාද අනුව බලලා සුළු කරනවා නම් 16න් එකයි 90 ඔත්තේ ගුණාකාරයෙන් නම් cos 5යි x වෙනවා. බලන්න වෘත්තපාදේ 90 4යි 5 ඍණ 5x යන්නේ මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ ධන. ඍණ 5 බෙදීම 16යි මේක cos 3යි x 90 ඔත්තේ ගුණාකාරය ඍණ නම් cos වෙනවා. වෘත්තපාදේ බලන්න 90 3ක් ඍණ 3x කියන්නේ මෙතන එතන sin ඍණ cos 3x එන්නේ එතන. මේ තුන්වෙනි වෘත්තපාදයේ sin ඍණනේ ඒ නිසා ඍණ දාන මෙතෙන්. තන පහ බෙදීම 8යි cos x. එතකොට බලන්න 16න් එකයි cos 5යි x ඍණ ඍණ ධන පහ බෙදීම 16යි cos 3යි x ධන පහ බෙදීම 8යි cos x. බලන්න cos පහේ බලය x අපෝහණය කරා. එතන ඔන්න තුන්වෙනි ගැටලුව ඒ විදිහට හදන්න. ඊට හතරවෙනි ගැටලුව දෙන්නේ මේකම අනිත් පැත්තට යන්න දෙන්නේ. හතර ගැටලුව. ඉක්මන් කරන්න පුතේ. රිවිෂන් පන්තියක් හින්දා අපි වේගෙන් කරන්න ඕන. මෙතෙන්දී අපි අනම්මනම් කතා කර ඉන්නේ නැහැ. මොකද කාලය වැය කරන්න බෑ. මොකද මේ ඔයගොල්ලෝ මේවා මුදල් ගෙවලා බලන්නේ ඩේටා වියදම් කරලා. ඉතින් ඔයගොල්ලන්ට මේ මම මෙතන කයිවාරු ගැහුවොත් වැඩක් නැහැ. කරන්න පුළුවන් වැඩේ උපරිමයෙන් කරගන්න. සමහරට පැය 3-4 ඔයගොල්ලන්ට රිවිෂන් එකේ වීඩියෝ වැටෙන්න පුළුවන්. එක දිගට බලන්න. ධෛර්යවන්ත වෙලා ඊගවසරේ කොහොම හරි ගොඩ දාගන්න. මේ සැරේ බැරි වුණා ඊගවසරේ හොඳට ගොඩ දාගන්න විභාගේ. සමහර ළමයි ඉන්න තීරි ළමයි බලන්න මේ පළවෙනි පාරෙන් ගොඩ යන්න රිවිෂන් එකෙන් නැවත පුනරීක්ෂණය කරගන්න. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ එහෙම කරගෙන යනකොට එකපාරෙන්ම ඔයගොල්ලන්ට විභාග සමත් වෙලා තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන් වෙනවා. හරි? කම්මැලි වෙන්න එපා පොඩ්ඩක්වත්. මොන හේතුව නිසාවත්. ඒ කියන්නේ මේ බාහිර සාධකයන් වලින් සොයාගත්තයි. තමන් ශක්තිමත් නම් තමන්ට ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. තමන් ශක්තිමත් වෙලා වැඩ කරන්න. ඒ නිතරම වතුර වැඩියෙන් බොන්න. එතකොට මේ බාංවල් ගැට කොත්තමල්ලි පානය කරන්න. එතකොට ඔයගොල්ලෝ නිරෝගීවත් වෙනවා. ඒ වගේම වැඩි निराහාරව ඉන්න ඒවා කරන්න යන්න එපා. මේ දවස්වල මේ අර නිදි මරණ කොට එහෙම ගොඩාක් නිදි මරන්නත් එපා. ඒ කියන්නේ ගානට වැඩ ටික කරන් යන්න. ඕනවට වඩා වැඩ කරන්න ඕනේ නැහැ. කරන වෙලාවේ කැපකිරීමෙන් කරන්න. හිතන්නකෝ මේකට පැය 3ක් ගියයි කියලා, පැය 4ක් ගියයි කියලා. එක දිගට බලලා ඉවර වෙලා ඒ ටික ගණන් ටික හදලා ඉවර කරන්න. කරන වැඩේ හරියට කරාම කාලය ඉතුරු වෙනවා. දැන් සමහර ළමයි කරන්නේ පොඩ්ඩක් බලන වීඩියෝ එකෙන් බලලා ඉවරලා ඒක පැත්තකින් දානවා. ඊට පස්සේ ආයි බලනවා. එතකොට මොකද වෙන්නේ? වැඩේ කාලෙන් නාස්ති වෙලා වැඩේ කරෙන්නෙත් නැහැ. හොඳ පරිසරයක් හොඳ වෙලාවක් තෝරලා මේව කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඒක ඒ වෙලේ ඉවර කරන්න සම්පූර්ණයෙන්. මේ දරුවන්ගේ මේ තියෙන සමහර අයගේ තියෙන ආකල්ප වල වැරද්ද නිසා තමයි Tamanට වරදින්නේ. සමහරු මේ හැමතැනම කොනහ යනවා පොඩ. හරියට කරන්නේ නැහැ. මම බැලුවා වීඩියෝ බලලා තිනවා සමහර අය ඉවර වෙනකම් බලලා තිනවා. සමහර අය පොඩ්ඩක් බලලා නවත්තලා දානවා. මොකද මේ අර නිකන් ඒගොල්ලෝ නිකන් ඒක විනෝදාංශයක් කරගෙන නිකන් ඕක පොඩ්ඩක් බලලා නිකන් ඉන්නවා. එහෙම කරලා බෑ. හොඳට විභාග පාස් වෙන්න නම් පුතේ හරියට පිළිවෙලට වැඩ කරන්න ඕන. සැලසුම් සහගත වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. පිළිවෙලක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ
කරන වැඩ පිළිවෙලට කරන්න ඕන. හිත සැනසෙන විදිහට දැන් අපි හිතමු දැන් ගුරුවරු ගන්නනවා හිත සැනසෙන්න පොඩි ගණන් අරන් හදනවා. එතකොට ගාන හදනකොට Tamanට හොඳට තේරෙනවා. එතකොට හිතනවා මේ අපිට හොඳට තේරෙනවා කල්පනා කරන්න ඕන පුතේ විභාගෙට එහෙම ලියලා ජය ගන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න ඕන. අනිත් එක තමයි දැන් මේ සමහර දේවල් ලියන විදිය වැරදි තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් 80%ක් විතර ගුරුවරු උගන්වලා තියෙනවා මම දැකලා තියෙනවා YouTube එකේම දාලා තියෙනවානේ. වැරදි ක්‍රම අනුගමනය කරන්නේ වැරදි විදියට කරන්නේ. ඒතර වැරදි විදියට ලියන්න ළමයින්ට පුරුදු කරාම විභාගයේදී ලකුණු හම්බෙන්නේ නැහැ විශේෂයෙන් PO maths වලට. applied වලට හම්බුණාත් PO වලට හම්බෙන්නේ නැහැ. applied වලටත් හම්බෙන්නේ නැහැ. ඉතින් අර සුළු කිරින් එහෙම කරනකොට ඒ වගේම මූලධර්ම ලියනකොට සම්පූර්ණයෙන් වැරදි ක්‍රම අනුගමනය කරලා තිනවා. ඒක වැරද්ද පේන්නේ නැහැ. හැබැයි ඉතින් හරියට වැරද්ද තේරුම් කරලා දුන්නොත් විතරයි ඒක පේන්නේ. හැබැයි මතක තියාගන්න පුතේ ලේසි වැරදි ක්‍රම අනුගමනය කරනකොට නිවැරදි ක්‍රමයට ගාන හදනකොට ගාන දිග වැඩි වගේ දැනෙනවා. අමාරුයි වගේ දැනෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ හොඳට කල්පනා කරලා මේ දෙවෙනි පාරේදී තීරණ ගන්න. මොකද නැවත වතාවක් අමාරු වෙටෙන්නේ නැති වෙන්න වැඩේ කෙරෙන්න ඕන. හරි? රයිට්. ඊගාට ලියන්න ඕගොල්ලෝ හතරවෙනි උදාහරණය. හතරවෙනි උදාහරණය ලියන්න cos 5 බල x cos 5 බල x සමානයි cos 5 බල x සමානයි a cos 5 x ධන b cos 3 x ධන c cos x ධන d වන ලෙස ABCD නියත නිර්ණය කරන්න. ABCD නියත නිර්ණය කරන්න. එනයින් sin 5 බල x යන්න. එනයින් sin 5 බල x යන්න. sin 5x, sin 3x, sin x පද ඇසුරෙන් අපෝහණය කරන්න. එනයින් sin 5 බල x යන්න sin 5x, sin 3x, sin x පද ඇසුරෙන් අපෝහණය කරන්න. අපෝහණය කරන්න. එතකොට පුතේ මේවා දැන් මේකත් අර විදිහමයි අරගේම අනිත් පැත්ත අපි ඉක්මනට සුළු කරලා බලමු. ඉක්මනට සුළු කරලා බලමු මේක. ඔන්න බලන්න පුතේ cos 5 බල x කියන්නේ cos 3 බල x වැඩි කිරීම cos වර්ග x. මේ cos ගණය නැති කරන්න ඕන. මම මේ සූත්‍ර ලියනවා පළවෙනි වතාවේ ඉඳන් ඊගාවට ඉදිරියේදී ලියන්නේ නැහැ. හොඳේ cos 3a සමානයි 3 4යි cos ගණේ ඍණ 3යි cos a. ඔක මනෝමයෙන් උක්ත කරගෙන ලියන්න පුළුවන්. cos ගණය කියන්නේ 3යි cos a ධන cos 3a බෙදීම 4. එතන මෙතන දාන්න 3යි cos x ධන cos 3x බෙදීම 4. එතන cos වර්ග x කියන්නේ 1 ධන cos 2යි x බෙදීම 2. මතක නැත්නම් මම මෙතනින් ලියන්නම් cos 2යි a කියන්නේ 2යි cos වර්ගයේ ඍණ 1. cos වර්ගය කියන්නේ 1 ධන cos 2යි a බෙදීම 2. ඔහොම. ඒක පාවිච්චි කරන්න. මෙතන 8න් 1යි පදෙන් පදේ වැඩි කරන්න. මේකෙන් 3යි cos x. මේකෙන් 3යි cos x cos 2යි x. මේකෙන් cos 3යි x. මේකෙන් cos 3යි x cos 2යි x. දැන් ඊගාට මේ ගුණිත තියෙන තැන් වලට විලෝම දාන්න ඕන. CD සූත්‍ර විලෝම දාන්න. තව පේලියක් ලියන්න එපා පුතේ. මේ පේලියම මෙතනට දෙක දාන්න. දෙකෙන් වැඩි කරන්න මේක දෙකෙන් වැඩි කරන්න. මේක දෙකෙන් වැඩි කරන්න. මේක දෙකෙන් වැඩි කරන්න. දැන් CD සූත්‍ර විලෝම දාගෙන යන්න. හරි? CD සූත්‍ර විලෝම දාගෙන යන්න ඔතෙන්ට. CD සූත්‍ර විලෝම දැම්මොත් 16න් 1යි 6යි cos x 3 වාරයක් 2යි cos කියන්නේ cos c ධන cos d cos c කියන්නේ කෝණ දෙකේ එකතුව ධන cos d කියන්නේ කෝණ දෙකේ අන්තරය. කෝණ අඩු කරාම cos වල ඍණ කෝණයක් එන්නේ. ඍණ කෝණය cos අගේ ධන කෝණය cos අගේට සමානයි. 4 වෙනි උත්පාදේ cos ධනනේ. cos ඍණ x කියන්නේ cos ධන x. මෙතන පුතේ 2යි cos 3යි x එනවා මේක. 2යි cos cos c කියන්නේ කෝණ දෙකේ එකතුව cos d කියන්නේ කෝණ දෙකේ අන්තරය. සුළු කරලා දාන්න 16න් 1යි cos 5x පද ගත්තොත් මේක විතරයි. cos 3x පද ගත්තොත් මෙතනින් එනවා 3යි මෙතනින් එනවා 2යි. 5යි cos 3x
ඊට cos x පද ගත්තොත් 6යි 3යි 9යි 1යි 10යි cos x. එතකොට ඕක සුළු වෙලා යනවා ඕගලන්ට මේ විදියට 16න් 1යි cos 5යි x ධන 5 බෙදීම 16යි cos 3යි x 5 බෙදීම 8යි cos x. ඉතින් පුතේ බලන්න A කියන්නේ 16න් 1යි B කියන්නේ 16න් 5යි C කියන්නේ 8න් 5යි D කියන්නේ 0යි. අන්න ඒ විදිහට හෙව්වා. දැන් මේකෙන් අනිත් පැත්ත අපෝහණය කරන හැටි බලමු. ඉක්මන් කරලා ඔක ලියා ගන්න. ඉක්මන් කරන්න. ඉක්මනට ලියා ගන්න පුතේ ඕක. ඉක්මනට ලියා ගන්න. දැන් ඔතනින් අපෝහණය කරන්න කල්පනා කරමු බලන්න ඊගාවට. ඊගාට cos 5 බල x අපෝහණය කරමු ඕකෙන් sin 5 බල x. sin 5 බල x අපෝහණය කරන හැටි බලමු ඊගාවට. sin 5 බල x අපෝහණය කරන්න. දැන් මේක අපි 16න් 1යි cos 5යි x ධන 5 බෙදීම 16යි cos 3යි x ධන 5 බෙදීම 8යි cos x ඉහත ඔප්පු කළා. දැන් මේක සර්ව සාම්‍යයක් නිසා x වෙනුවට අනුවරිණ x යොදමු. x වෙනුවට අනුවරිණ x දාන්න. cos 5 බලය අනුවරිණ x සමානයි 16න් 1යි cos 5 බලය අනුවරිණ x තර 5 බෙදීම 16යි cos 3යි අනුවරිණ x තන 5 බෙදීම 8යි cos අනුවරිණ x. x වෙනුවට පුතේ 5 බෙදීම 2 ඍණ x යොදන්න. x වෙනුවට 5 බෙදීම 2 ඍණ x යොදන්න. මෙතන යනවා sin 5 බල x 16න් 1යි cos 5යි 5 බෙදීම 2 ඍණ 5යි x 5 බෙදීම 16යි cos 3යි 5 බෙදීම 2 ඍණ 3යි x 5 බෙදීම 8යි sin x. තර 16න් 1යි cos 90 ගුණාකාරයෙන් නම් sin 5යි x 95ක් 4යි 5 ඍණ 5x කියන්නේ මෙතන ධන 5 බෙදීම 16යි cos 90 ගුණාකාරයෙන් නම් sin 3යි x බලන්න මේ වෘත්තපාදේ 90ව 3ක් ඍණ කිව්වා මෙතන sin ඍණ එතන ඍණක් තියෙනවා එතන 5 බෙදීම 8යි sin x. එතකොට අපිට මේ ලැබෙනවා 16න් 1යි sin 5x නම් ඍණ 5 බෙදීම 16යි sin 3x ධන 5 බෙදීම 8යි sin x කියලා. එතන බලන්න cos එක හොයලා sin එක අපෝහණය කරා. sin එක හොයලා cos එක අපෝහණය කරා. ඉක්මන් කරගන්න ඕක. ඊගාට තියෙන්නේ sin 6 බල x
ඔය වලින් cos වලට එන cos වලින් sin වලට එන එක. ඊගාවට තියන්නේ මේ දැන් අපි sin පහේ බලය හොයලා cos එකනේ අපෝහණය කරේ. ඊගාට cos පහේ බලය x පෙන්නලා sin එක අපෝහණය කිරීම තියෙන්නේ. අපි පුතේ මෙතන මේ ගැටලු අංකය 3 නෙවෙයි 4 ගැටලුව තමයි මේ හදාගෙන ආවේ. හොඳේ දැන් මෙතන නෙවෙයි මුලින් ඉඳලාම හදාගෙන ආවේ. මෙතන 4 ගැටලුව එක ඉස්සෙල්ලා මේක පෙන්වන්න තියෙන එකත් අංකය 4. මම 3 කියලා දාලා තියෙන. එතන 4 වෙනි ගැටලුව. ඊගාවට මේ අපි බලමු මේක ඉවරයිනේ දැන්. 5 වෙනි ගැටලුව බලමු. 5 වෙනි ගැටලුව ලියන්න ඕගොල්ලෝ මේ විදියට. පස්වෙනි ගැටලුව මේ ආකාරයෙන් බලමු. sin 6 බලය x සමාන සර්ව සමයි a cos 6x ධන b cos 4x ධන c cos 2x ධන d වන ලෙස abcd අගයන් නිර්ණය කරන්න. sin 6 බලය x සමානයි a cos 6x ධන b cos 4x ධන c cos 2x ධන d වන ලෙස abcd අගයන් නිර්ණය කරන්න. එනයින් cos 6 බලය x යන්න cos 6 බලය x යන්න cos 6x, cos 4x, cos 2x පද ඇසුරෙන් අපෝහණය කරන්න. එනයින් cos 6 බලය x යන්න cos 6x, cos 4x, cos 2x පද ඇසුරෙන් අපෝහණය කරන්න. හරි රයිට් බලමු අපි ඒක සුළු කරන ආකාරය. උතර මේක සුළු කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට. දැන් 6 බලය ආවා නම් කෙලින්ම මේ විදියට ගන්න. sin 6 බලය x නේ. මේක ඔයගොල්ලෝ සුළු කරන්න. අපිට පුළුවන් ඕක මේ මෙහෙම කරන්න. sin ඝන x වල වර්ගය කියලා ගන්න පුළුවන්. නැත්නම් sin වර්ගයේ ඝනය කියලා ගත්තොත් පොඩක් කරදරයි. sin වර්ගයේ ඝනය කියලාත් පුළුවන් ඕන. මෙතෙන්ට වර්ගය මෙතෙන්ට ඝනය දාලා ලේසි මෙහෙම ගන්න එක. sin ඝනය නැති කරන්නේ පුතේ sin 3i a සමානයි 3i sin a ඍණ 4i sin ඝනයේ සූත්‍රය අපි කරානේ sin ඝනය උක්ත කිරීම. ඉතින් මේක මම මේ ලියන්නේ ඇත්තටම සමහර අයට බැරි වුණොත් ගාන බැරි වෙන නිසා. හැබැයි ඉතින් මේක ඕගොල්ලන්ට මම එකපාරට දාන්න කියලා ඉල්ලා සිටිනවා හැම කෙනෙක්ගෙම. sin ඝන x කියන්නේ 3i sin x ඍණ sin 3x බෙදීම 4 ඒකේ වර්ගය. දැන් බලන්න පුතේ 4 වර්ගය 16යි 16න් එකයි පළවෙනි එකේ වර්ගය. දෙවෙනි එකේ වර්ගය. මෙන්න මේ දෙකේ ගුණිත දෙගුණේ. ඇත්තටම පුතේ මේ දෙකේ ගුණිත දෙගුණේ දානකොට දැන් මෙතන සීරීස් සූත්‍ර විලෝමයට හදන්න අපි ඔම්මම හදමු ඊගාවේකේදී 16න් එකයි 9යි sin වර්ග නැති කරොත් 1 ඍණ cos 2x බෙදීම 2. මේක 1 ඍණ cos 6x බෙදීම 2. ඍණ මෙන්න මෙතන. දැන් පුතේ මෙතන මේ sin වර්ග x කියන්නේ 1 ඍණ cos 2x බෙදීම 2. sin වර්ග 3x කියන්නේ 1 ඍණ cos 6x බෙදීම 2. sin වර්ග නැති කරා මෙන්න මෙතන පුතේ මේක අපිට මේ වෙනම තැනක ඕන නම් මෙහෙම හදද හැකි. ඍණ 6 කිව්වහම මම ධන දාලා ධන 3යි හරිද? මේ ධන 3යි ඍණ 2යි sin x sin 3ix විදිහට ගන්න. එතන sin 3ix sin x විදිහට.
තුන වාරයක් අර මේ ඍණ ඇතුළට අරගෙන මෙහෙම ලියනවා. ඍණ දෙකයි sin sin කියන්නේ cos c ඍණ cos d. cos c කියන්නේ කෝණ දෙකේ එකතුව. ඍණ cos d කියන්නේ කෝණ දෙකේ අන්තරය. ඔන්න ඕක. ඕක මෙතෙන්ට දානවා කෙලින්ම තුන වාරයක් cos 4x ඍණ cos 2x. ඒ කියන්නේ මේක ටක් ගාලා වෙනම පැත්තකින් සුළු කරලා දානවා. නැත්තම් වෙලාව යනෝනේ මේවට. දැන් දෙක පොදු ගුණාකාරය ගන්නවා. හරිද? 10න් 1යි දෙක පොදු ගුණාකාරය ගත්තාම 9 ඍණ 9යි cos 2x ධන 1 ඍණ cos 6x ධන දෙක පොදු ගුණාකාරය මෙතන 6 වාරයක් cos 4x ඍණ cos 2x. හරිද? එතකොට 32න් 1යි එතකොට ඉලක්කම් ගත්තොත් දැන් මෙතන ඉලක්කම් ගත්තොත් 9 1යි 10. හරි? cos 2x පද ගත්තොත් ඍණ 9යි ඍණ 6යි ඍණ 15යි cos 2x. ඊගාට cos 4x ගත්තොත් ධන 6යි cos 4x ඍණ cos 6x. ඔච්චරයි. දැන් ඕක පොඩ්ඩක් පෙළ ගස්සලා ලියන්න ඕන හරියට. ඉස්සෙල්ලා ওই දක්වා සුළු කරගන්න මම උඩින් මකලා ඊට පස්සේ පෙළ ගස්සලා ලියනවා හරියට. අර කිව්ව විදිහට ලියනවා. ඊට පස්සේ cos එක අපෝහණය කරනවා ඕකේ. ඊගාවට මම මේක දැන් ඔයගලන්ට මේකේ වෙලාව මදි වුණොත් එහෙම නවත ලියන්න මේ ඊගාවට මම මේක මේ වෙලාව මදි නම් නවත්තලා ලියන්න ලියලා ඉවරලා ආයි බලන්න. එතකොට හරිනේ. ඔයගලන්ට දෙගුණයක වෙලාව දෙනවා. දැන් මේ රිවිෂන් එකේ ළමයින්ට උනත් මේ අපි දැන් පළවෙනි මාසේ ප්‍රී දැම්මට එකපාරයි බලන්න තියෙන්නේ. ඒක හොඳ සමහර අය බලලා මම හිතන්නේ නවත්තලා ආයි බලන්න හිතන් ඉන්නවා ඇති. එතකොට බලන්න බෑ. එතකොට ඒ වගේ මට දැනුම් දෙන්න. එතකොට මම ඒක හරි ගස්සලා දෙන්නම් බලන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේක වරහන් ඉවත් කරොත් ඍණ 32න් 1යි cos 6x ඊගාවට ධන 3 බෙදීම 16යි cos 4x ඍණ 15 බෙදීම 32යි cos 2x ධන 5 බෙදීම 16. එතකොට පුතේ අර A කියන්නේ ඍණ 32න් 1යි B කියන්නේ 10න් 3යි C කියන්නේ ඍණ 32න් 15යි D කියන්නේ 16 බෙදීම 5යි. ඒව නම් කරලා තියන්න. ඊගාට මේ cos 5x අපෝහණය කරන්න cos 6 බලයක් අපෝහණය කරන්න ඕන නම් සර්ව සාමයක් නිසා x වෙනුවට අනුව ඍණ x යොදමු. සර්ව සාමයක් නිසා x වෙනුවට අනුව ඍණ x දාන්න. sin 6 බලය අනුව ඍණ x. ඍණ 32න් 1යි cos 6යි 5 බෙදීම 2 ඍණ x. 3 බෙදීම 16යි cos 4යි 5 බෙදීම 2 ඍණ x. ඍණ 15 බෙදීම 32යි cos 2යි 5 බෙදීම 2 ඍණ x. ධන 5 බෙදීම 16. sin නම් cos වෙනවා cos 6 බලය x ඍණ 32න් 1යි
cos 3i ෆයි ඍණ 6ix ධන 3 බෙදීම 16යි cos 2i ෆයි ඍණ 4ix ඍණ 15 බෙදීම 32යි cos ෆයි ඍණ 2ix ධන 5 බෙදීම 16. එතකොට පුතේ මෙතන ඍණ 32කින් එකයි cos 3i ෆයි ඍණ 6x කියන්නේ cos 6ix බලන්න වෘත්තපාදේ 1i ෆයි 2i ෆයි 3i ෆයි ඍණ 6x කියන්නේ මෙතන එතකොට ඍණ 3 බෙදීම 16යි මෙතෙන් එන්නේ පුතේ cos 4ix බලන්න වෘත්තපාදේ 1i ෆයි 2i ෆයි ඍණ 2i 4x කියන්නේ මෙතන මේකේ ධන මෙතන ධන ඍණ 15 බෙදීම 32යි cos 2ix බලන්න වෘත්තපාදේ ෆයි ඍණ 2x කියන්නේ මෙතන cos ඍණ එතන මෙතන ඍණ ධන 32කින් එකයි cos 6ix මෙතන ධන 3 බෙදීම 16යි cos 4ix ධන 15 බෙදීම 32යි cos 2ix ධන 5 බෙදීම 16 කියලා අපිට අපෝහණය කරගන්න පුළුවන්. ඒතර අපෝහණය කරන එක ගොඩාක් වැදගත්. ඒක කරගන්න ඉක්මනට. රිවිෂන් ළමයින්ද මම ටිකක් ස්පීඩ් යනවා. මොකද එකපාරක් ඉගෙන ගත්ත ළමයින්ට මේවා ඉක්මනට ඉගෙන ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට මම දැන් මේ මාසෙදි පොඩ්ඩක් අර මික්ස් රිවිෂන් එක අඩුයි වගේ නේ ගැටලු. ලබන මාසෙ වෙනකොට දැන් මේ මාසෙත් මම තව 4-5ක් දානවා එකට. ලබන මාසෙ වෙනකොට ඒකට ගොඩාක් ගැටලු ඕගොල්ලන්ට කවලමේ වර්ග සමීකරණ වලින් ත්‍රිකෝණමිතියෙන් අවකලනයෙන් එතකොට බහුපදශිත වලින් කවලමේ ගණන් ගොඩක් දානවා එකට හදලා. එතකොට ඕගොල්ලන්ට ඒ පැත්තෙත් මේ දැන් ඉදිරි පාඩම් වල ඒවා පුහුණු වීගෙන යන්න පුළුවන්. අපිට පාඩම් මෙහෙම යනවට අමතරව මේ විදිහට යන්න පුළුවන්. මතක තියාගන්න ඇප්ලයිඩ් පුළුවන් එන්නත් PO maths බලපානෝනේ. PO වලින් හැදෙන හයිය ඇප්ලයිඩ් වලටත් බලපානවා. හරි? ඒක නිසා එහෙම හරියට PO ටික කරගන්න. ඒ වගේම ඔයගොල්ලෝ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ඒ කරන ළමයි, IT කරන ළමයි ඒවා අඛණ්ඩව නොනවත්වා හොඳට කරගෙන යන්න. මේ කලින් තියරි බලන්න. ඔය මේ කාලෙදී නිකන් හරි ඉන්න වෙලාවක් ලැබුණොත් කලින් තියරි ඔක්කොම ඉගෙන ගත්තේ බලන්න. කොනක ඉඳලා බලලා ඒවට ෂෝට් නෝට් එහෙම හරි ගස්සන්න. ඒ වගේම රිවිෂන් වල දැන් ඔයගොල්ලෝ යන කරන පන්ති වල වැඩ ටික ඔක්කොම කරන්න. දැන් ඔයගොල්ලන්ට හොඳට වෙලාව තියෙනෝනේ උදේ ඉඳන් රැ වෙනකම් වැඩ කරන්න පුළුවන්. මොකද ඔයගොල්ලන්ට අවුරුද්දකටත් අඩු කාලයක් වැඩ කරන්න තියෙන්නේ. ඒ කාලෙදී ඔයගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් දැන් ඉඳලා වැඩ කරොත්. සමහර දරුවෝ පුතේ අන්තිමටයි වැඩ කරන්නේ. අන්තිමට වැඩ කරලා වැඩක් නැහැ. අන්තිමට වැඩ කරාට කරගන්න බෑ වැඩ ටික. ඒ තරම් ගොඩක් තියෙනවනේ. දැන් ඉඳලා ඔයගොල්ලෝ පෙළ ගැහෙන්න, ධෛර්යවන්ත වෙන්න, කැප වෙන්න. ඔයගොල්ලන්ගේ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම හැදෙනවා. හරි? ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. තමන් කරන කැපකිරීම වලට ප්‍රතිඵල ලැබෙනවම තමයි. ඒ ගැන හිතලා වැඩ කරන්න. right? දැන් මේක අපෝණය කරානේ. දැන් 6 වෙනි ගැටලුව ඔයගොල්ලෝ ලියා ගන්න. 6 මේකේ අනිත් පැත්ත දෙන්නේ ඔයගොල්ලන්ට. 6 ගැටලුව. ලියන්න 6 ගැටලුව මේ විදිහට. තව ලියනවා නම් ඔක ලියා ගන්න. ත්‍රිකෝණමිතියේ පළවෙනි කොටස ඒ කියන්නේ මූලික ත්‍රිකෝණමිතියේ සිද්ධාන්තමය කරුණු තාම ඉවර නැහැ. තව ටිකක් තියෙනවා. තව මම හිතන්නේ තව පැය 3ක විතර වීඩියෝ එකක් දැම්මාම තමයි පළවෙනි කොටසට අදාළ ටික ඉවර වෙන්නේ. හරි? එතන ඊට පස්සේ දෙවෙනි කොටසට අදාළ සිද්ධාන්තමය කරුණු යනවා. ඊගාට තුන්වෙනි කොටසට අදාළ ඒවා ගිහිල්ලා ඊට පස්සේ ඔක්කොම මිශ්‍ර වෙන්න හොඳ ගැටලු ටික ඔයගොල්ලන්ට අංක සම්පූර්ණව පාස් පේපර් ඔක්කොම කරන්න පුළුවන් වෙන්න. ඒ වගේම දෙන ඕන ගානක් කරන්න පුළුවන් වෙන කරනවා. හරි? අපි 6 වෙනි ගැටලුව බලමු. 6 වෙනි ගැටලුව ලියා ගන්න පුතේ මෙහෙම cos 6 බල x සර්ව සමයි a cos 6x ධන b cos 4x ධන c cos 2x ධන d වන ලෙස abcd නියත නිර්ණය කරන්න. abcd නියත නිර්ණය කරන්න.
cos 6 බලයක් සමානයි a cos 6x ධන b cos 4x ධන c cos 2x ධන d වන ලෙස abcd නියත නිර්ණය කරන්න. එනයින් sin 6 බලයක් යන්න sin 6 බලයක් යන්න cos 6x, cos 4x, cos 2x පද ඇසුරෙන් අපෝහණය කරන්න. එනයින් sin 6 බලයක් යන්න cos 6x, cos 4x, cos 2x පද ඇසුරෙන් අපෝහණය කරන්න. right. අපි මෙන්න මේක සුළු කරමු. බලා ගන්න පුතේ මේක අපි cos 6 බලයක් සුළු කරනකොට මම කිව්වා ඔයගොල්ලන්ට මෙතෙන්ට cos ඝන x වල වර්ගය විදිහට හදා ගන්න පුතේ. දැන් මේ cos ඝනය නැති කරන්න සූත්‍රයේ cos 3a සමානයි 4යි cos ඝනය ඍණ 3යි cos a මතක තියාගන්න. ලියන එක තරම් හොඳ නෑ. මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. 3යි cos a දන cos 3යි a බෙදීම 4. එතකොට බලන්න පුතේ දැන් මෙතනින් cos ඝන x කියන්නේ 3යි cos x දන cos 3යි x බෙදීම 4. එතකොට බලන්න පුතේ cos 6 බලයක් 4 වර්ගය 16යි 16න් එකයි. බලන්න පළවෙනි එකේ වර්ගය 9යි cos වර්ග x. දෙවෙනි එකේ වර්ගය cos වර්ග 3යි x ධන මේ දෙකේ ගුණිත දෙකොනේ 6යි cos x cos 3යි x. දැන් පුතේ බලන්න මෙතන වර්ග නැති කරන්න තියෙන්නේ 16න් එකයි. මම මේවා එකපාරට වර්ග නැති කරනවා. 1 ධන cos 2යි x බෙදීම 2. මේක 1 ධන cos 6යි x බෙදීම 2. මතකයිනේ වර්ග නැති කරන්න හැටි 1 ධන cos 6x බෙදීම 2. මේක පුතේ මෙතන 3 වාරයක් 2යි cos 3x cos x. ඔය විදිහට හිතන්න 3 වාරයක්. එතකොට CD සූත්‍ර විලෝම දැම්මොත් cos 4x ධන cos 2x විදිහට එන්නේ. මෙතන දාන්න 3 වාරයක් cos 4x ධන cos 2x. ඔන්න ඔය ආකාරයට එන්නේ. දැන් දෙකක් පොදු ගුණාකාරය ගන්න. දෙක පොදු ගුණාකාරය ගන්න. එතකොට 16න් එකයි. එතකොට 9 ධන 9යි cos 2යි x ධන 1 ධන cos 6x ධන 6 වාරයක් cos 4x ධන cos 2යි x. හරි. දැන් ඔක අපි සුළු කරලා දාන්න ඕන. මම උඩින් මකලා සුළු කරන්නම්. ඔය දක්වා ලියන්න. ඔය දක්වා සුළු කරන්න. එතකොට මම අර වර්ගපද නැති කිරීමේ සූත්‍ර නැවත ලිව්වේ නෑ ඕගොල්ලන්ට. බට ඔතනම ටිකක් සුළු කරන්නත් පුළුවන්. මම මෙතන තව පොඩ්ඩක් සුළු කරලා දාන්නම්. 16 වරක් දෙක 32යි 32න් එකයි 9යි 10යි 9යි cos 2x 6යි 15යි cos 2x ධන 6යි cos 4x ධන cos 6x. ඔය විදිහට දැන් ඔක සුළු කරගෙන ඊට පස්සේ අපි බලමු ඔක අර විදිහට පෙළ ගස්ව ගන්න. මේ ටියුට් වලට යන්තම් මේ සරල ගැටලු පොඩ්ඩක් හැදුවාම අපිට තේරෙනවා කියලා. එහෙම කියලා තමන්ගේ ජීවිතේ මම්මුලා කරගන්න එපා. බොහොම වගකීමෙන් පිළිවෙලට ඉගෙන ගන්න. හරි? නිබන්ධන හරියට වැඩේ කරනවා නම් නිබන්ධන මුකුත් ඕනේ නැතුව කරන්න පුළුවන්. හරි? බොහොම අවබෝධ කරගන්න උත්සාහ කරන්න හැම කරුණක්ම දැන් මේ කියන කරුණ අවබෝධ කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. තනියෙන් කරන්න පුළුවන් කරගන්න. මම මෙහෙම ලියලා දාපු සූත්‍ර මතකෙන් දාන්න උත්සාහ කරන්න. දැන් විභාගයේදී වෙලාව මදි වුණා කියන කතාවත් ළමයි ගොඩක් අය කියනවනේ. ඒතර වෙලාව මදි වෙන්නේ ස්පීඩ් එක නැති නිසා. ස්පීඩ් එක හැදෙන්නේ මේවා පුළුවන් නම් විතරයි මූලධර්ම. ඒතර මූලධර්ම පුළුවන් නම් විතරයි ගණන් හැදීමේ ස්පීඩ් එක ඇති වෙන්නේ. හරි මම දැන් මේක ඉතිරි ටික සුළු කරන මේ විදිහට දැන් මේ ටික මකලා මම මෙතන තියෙන ටික උඩින් ලියනවා. ඒ ටික මම උඩින් ලියන්නම් මෙතන. බලන්න පුතේ cos 6 බලයක් සමානයි 32න් එකයි මම cos 6x ඉස්සලා ලියන්නම්. මේ කියන්නේ මේ කොනේ එක ඊගාට 6 බෙදීම 32යි කියන්නේ 3 බෙදීම 16යි cos 4x ඊගාට 15 බෙදීම 32යි
cos 2x ධන 5 බෙදීම 16. එතන පුතේ a කියන්නේ 32න් 1යි b කියන්නේ 16න් 3යි c කියන්නේ 32න් 15යි d කියන්නේ 16න් 5යි. අපි මේ විදිහට හෙව්වා. දැන් මේකෙන් අපෝහණය කරන්න තියෙනවා sin 6 බල x. එතන සර්ව සාමයක් නිසා x වෙනුවට 5 බෙදීම 2 ඍණ x යොදමු. x වෙනුවට අනු ඍණ x යොදලා අපි මේක sin එක අපෝහණය කරමු. දැන් මම හිතන්නේ ගොඩක් දුරට ඕගොල්ලෝ සාර්ථකයි මේකේ. ගොඩක් මේ ටික හොඳට කරා නම් සාර්ථක වෙනවා. එහෙනම් cos 6 බලය 5 බෙදීම 2 ඍණ x 32න් 1යි cos 6යි 5 බෙදීම 2 ඍණ x 3 බෙදීම 16යි cos 4 වාරයක් 5 බෙදීම 2 ඍණ x 15 බෙදීම 32යි cos 2යි 5 බෙදීම 2 ඍණ x ධන 5 බෙදීම 16. cos නම් sin 6 බල x 32න් 1යි cos 3යි 5 ඍණ 6යි x 3 බෙදීම 16යි cos 2යි 5 ඍණ 4යි x 15 බෙදීම 32යි cos 5 ඍණ 2යි x ධන 5 බෙදීම 16. 32න් 1යි cos නම් 5 නම් 3යි 5 නම් 5 වල නිකලෙම ගුණාකාරය නම් cos 6යි x වෘත්තපාදේ 1යි 5 2යි 5 3යි 5 ඍණ 6x කියන්නේ මෙතන ඊතර ඍණ ධන 3 බෙදීම 16යි එතන ඉන්නේ cos 4යි x වෘත්තපාදේ බලන්න 1යි 5 2යි 5 ඍණ 4x කියන්නේ මෙතන ධන. එතන 15 බෙදීම 32යි. මෙතන එන්නේ cos 2යි x. 5 ඍණ 2x කියන්නේ මෙතන මේ cos ඍණ ධන 5 බෙදීම 16. ඍණ 32න් 1යි cos 6යි x. ධන 3 බෙදීම 16යි cos 4යි x. ඍණ 15 බෙදීම 32යි cos 2යි x ධන 5 බෙදීම 16. ඔය විදිහට. එතකොට sin 6 බල x අපෝහණය කරා. එතකොට මේක 6 වෙනි ගැටලුවේදී අපි ඔන්න ඔය විදිහට ඉදිරිපත් කරා ගැටලුව විසඳන ආකාරය. ඊගාට 7 වෙනි ගැටලුව මෙන්න මේ ගැටලුව ලියා ගන්න මම තව අමතර ඔයගොල්ලන්ට ගැටලු දෙකක් විතර සාකච්ඡා කරනවා 7 වෙනි ගැටලුව බලමු 7 වෙනි ගැටලුව මම මේ ටික දැන් මකන්නම් හරියට කාට හරි මේක ලියා ගන්න බැරි වුණොත් නවත්තලා බලන්න එතකොට හරියි
හරි 7 වෙනි ගැටලුව පුතේ දැන් අපි ඉතින් මේ වගේ එකක් sin ඝනය x cos වර්ග 2x වගේ එකක් සුළු කරන්න ඕන. ටක් ගාලා සුළු කරන්න. මේක sin ඝනය නැති කරන්න 3යි sin x ඍණ sin 3x බෙදීම 4. cos වර්ග නැති කරන්න 1 ධන cos 4x බෙදීම 2. ඝනය නැති කරා වර්ග නැති කරා සූත්‍ර මතක තියාගන්න මම කලින් ගැටලුව වල කරපු නිසා එකපාරට ගත්තා. 8න් 1යි පදෙන් පදේ වැඩි කරන්න. 3යි sin x. ධන 3යි sin x cos 4x. ඊගොඩ මේක මේකෙන් ඍණ sin 3x. මේක මේකෙන් ඍණ sin 3x cos 4x. දැන් CD සූත්‍ර විලෝම දාන්න ඕන. ඔයගොල්ලෝ බලන්න එකපාරෙන් ඔය ඒ වැඩේ කරන්න දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මෙතන දෙකක් එන්න ඕනේ. දෙකෙන් බෙදුවා දෙකෙන් වැඩි කරන්න හැම පදයක්ම. මේක වැඩි කරා. මෙතන 3 වැඩි කිරීම 2යි කියලා දාන්න. මෙතන 2ක් දාන්න. මෙතන 2ක්. දැන් දාන්න පුතේ CD සූත්‍ර විලෝම. CD සූත්‍ර විලෝම දාන්න දැන් 16න් 1යි 6යි sin x මෙතන 3 වාරයක් 2යි sin x cos 4x 2යි sin x cos 4x කියන්නේ sin c ධන sin d sin c කියන්නේ කෝණ දෙකේ එකතුව ධන sin d කියන්නේ කෝණ දෙකේ අන්තරය ඍණ 3x ඍණ එළියට ගන්න sin ඍණ sin 3x ඍණ 2යි sin 3x මෙතන ඍණ වරහන් දාලා 2යි sin cos කියන්නේ sin c කියන්නේ කෝණ දෙකේ එකතුව ධන sin d කියන්නේ කෝණ දෙකේ අන්තරය මේකෙන් මේක අඩු කරොත් එන්නේ sin ඍණ x කියන්නේ ඍණ sin x ඔය විදිහට එනවා. එතකොට පුතේ 16න් 1යි sin x පද ගත්තොත් මෙතන 6යි sin x අතන 1යි 7යි sin x sin 3x ගත්තොත් ඍණ 3යි ඍණ 2යි ඍණ 5යි sin 3x 3යි sin 5x ඍණ sin 7x ඔය ආකාරයට සුළු කරන්න පුළුවන් මේක 7 වෙනි ගානත් ඔයගොල්ලෝ හදාගන්න ඉක්මනට ඔය වගේ ඕන එකක් දුන්නොත් සුළු කරන්න පුළුවන් ගමනේ හැදෙන්න ඕන ඉහළ බල තර ඉහළ බල සුළු කිරීමත් තව ගැටලුවක් විතර දුන්නාම ඔයගලන්ට ඇති වෙයි ඊට පස්සේ අපි අර තනි සයින් පද තනි කොස් පද හදන හැටි පුරුදු වෙනවා හැම බලන්නකෝ හොඳට කෙරීගෙන යනකොට හැම අස්සක් මුල්ලම්ම සෙට් වෙන හැටි හරි ඒ වගේම දැන් රෙකෝඩ් මෙදී දෙවෙනි කොටස තුන්වෙනි කොටසත් කරනකොට ඔක්කොම ටික ආවරණය වෙනකොට ඔයගලන්ට සුපිරි දැනුමක් හැදෙනවා ඊගාට 8 වෙනි ගාන අටවෙනි ගාන අට ගැටලුවේ sin 5x cos 2x sin 3x අට ගැටලුව. දැන් මේක තනි දැන් මේක ඇත්තටම මේ ඉහළ බලයක් තමයි. දැන් මේ කෝණ සමාන වුණා නම් බලන්නකෝ. දැන් මේක ඔක්කොම 5x වුණා නම් මොකද වෙන්නේ? ඉහළ බලනේ sin ඔක්කොම sin වෙලා සමාන වුණා නම් sin ඝනයනේ එන්නේ. cos වුණා නම් cos ඝනය. එහෙම දැන් ඕම තිබුණත් හිතන්නකෝ ඔක ඉහළ බලයක් වගේ තමයි. මේක සුළු කරනකොට විලෝම දාන්න ඕන දෙකක් තෝරගෙන දාන්න sin 5x වාරයක් sin 3x cos 2x මෙතන දෙකක් එන්න ඕනේ දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදුවා. භාගයයි sin 5x දෙකයි sin cos කියන්නේ sin c කියන්නේ කෝණ දෙකේ එකතුව දාන sin d කියන්නේ කෝණ දෙකේ අන්තරය. දැන් වරහන් ඉවත් කරන්න
sin 5x sin 5x ධන sin 5x sin x. ඍණ දෙකක් ඕනනේ. ඍණ දෙකෙන් බෙදලා ඍණ දෙකෙන් වැඩි කරන්න විලෝම දාන්න ඕනනේ. ඍණ දෙකෙන් බෙදුවා ඍණ දෙකෙන් වැඩි කරා. ඔය විදියට. ඍණ 4න් එකයි ඍණ දෙකයි sin sin කියන්නේ cos c කියන්නේ කෝණ දෙකේ එකතුව. ඍණ cos d කියන්නේ කෝණ දෙකේ අන්තරය. මේක cos c කියන්නේ කෝණ දෙකේ එකතුව. ඍණ cos d කියන්නේ කෝණ දෙකේ අන්තරය. cos බිඳුව කියන්නේ එකයිනේ. එතකොට ඍණ 4න් එකයි cos 10x ධන cos 6x ඍණ cos 4x ඍණ 1 කියලා ලැබෙනවා. මේ විදිහට. ඔන්න ඔය වගේ සුළු කරන්න පුළුවන් 8 වෙනි ගාන. තව එක ගානක් විතරයි හදන්නේ. ඔක ඉක්මනට හදාගන්න. ඒතර මේ වර්ගයට තව එක ගානයි හදන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට එන ඒවා ඕන එකක් සුළු කර ගන්න පුළුවන්. ඒතර ගැටලුවක් නැහැ ඒ පිළිබඳව. ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ওই ටික කරගත්තට පස්සේ. ඔයගොල්ලෝ ඕන තරම් අනුපාතවල ගුණිත ලියලා ඉහළ බල ලියලා සුළු කරන්න. ඔක්කොම බලවල එකතුව 6 බලයට වැඩි ගන්න ඕනේ නැහැ. 6 බලය 7 බලය 7 බලය ඕනෙත් නැහැ. වැඩිම බලය 6 බලය වෙන්න ඕන තරම් ගුණිත ලියා ගන්න. ලියාගෙන සුළු කරන්න. ඔක්කොම ගුණ කරාම බලය 6 බලය වෙන්න ගත්තා නම් හරි. 6 බලය 5 බලය 4 බලය එහෙමයි. මම තව ගැටලුවක් දෙන්නම්. තව එකක් දෙන්නම්. මේකයි නවය ගැටලුව. මෙන්න මේ ගැටලුව cos 4 බලය 2x sin වර්ග x. නවය ගැටලුව. මේ cos 4 බලය කියන්නේ cos වර්ග 2x වල වර්ගය. මේක ලියදායි පොතේ එක ඍණ cos 2x බෙදීම 2 කියලා. sin වර්ග එකපාරටම නැති කරන්න. cos වර්ගය නැති කරන්න එක දන cos 4x බෙදීම 2. ඒකේ වර්ගය එක ඍණ cos 2x බෙදීම 2. දෙකේ වර්ගය 4 4 2 8න් 1යි. මේක වර්ග කරොත් පළවෙනි එකේ වර්ගය දෙකේ ගුණිත දෙගුණේ අන්තිම එකේ වර්ගය එක ඍණ cos 2x 8න් 1යි එක දන 2යි cos 4x. මේක ආයි වර්ග නැති කරන්න පුතේ එක දන cos 8x බෙදීම 2 එක ඍණ cos 2x. දැන් පදේ පදේ වැඩි කරන්න ඕනේ. ඉස්සෙල්ලා දෙක පොදු ගුණාකාරය අරන් ඉන්න. මෙතන දෙක දන 2යි cos 4x දන එක දන cos 8x. මෙතන එක ඍණ cos 2x. ତර 16න් 1යි. දැන් පදෙන් පදේ වැඩි කරන්න දෙවරක් එක 2යි ඍණ 2යි cos 2x ධන 2යි cos 4x ධන 2යි cos 4x cos 2x ධන ඍණ ඊගාවට මෙතන මේ 2යි 1යි 3යිනේ තුන්වරක් එක 3යි කියලා මෙතෙන්ට දාන්න. හරි. ඊට පස්සේ 3ෙන් වැඩි කරා මෙතනත් 3යි cos 4x. මම පොඩක් සුළු කිරීම ආයි හරි ගස්සලා ලියන්න මෙන්න මේ පේලිය. තව පේලියක් සුළු කරලා දාලා දැම්ම නම් ලේසි. 16න් 1යි මෙතන එනවා cos 8x ධන 2යි cos 4x ධන 3 වාරයක් එක ඍණ cos 2x. ඉතිරි සුළු කිරීම මම මේ පැත්තෙන් කරන්නම්. 16න් 1යි cos 8x කින් වැඩි කරොත් cos 8x ඊගාට ඍණ cos 8x cos 2x ඊගාට 2යි cos 4x ඍණ 2යි cos 4x cos 2x ඊගාට ධන 3 ඊට යටින් ලියන්නම් මම මේක ඍණ 3යි cos 2x. LHS සමානයි 16න් 1යි
මෙන්න මෙතන පුතේ CD සූත්‍ර විලෝම දාන්න හදන්න ඕන. මං කහ පාටින් වෙන පාටකින් දාන්නම් ඕගොල්ලන්ට මෙතන දෙකෙන් බෙදලා දෙකෙන් වැඩි කරන්න ඕනනේ. මෙතන දෙකෙන් බෙදුවා දෙකෙන් වැඩි කරා. මෙතන දෙකක් එනවා. මෙතන දෙකෙන් වැඩි වෙනවා. මෙතන තව දෙකක් එනවා. මෙතන දෙකෙන් වැඩි වෙනවා. මේකත් දෙකෙන් වැඩි වෙනවා. හරි? ඊට පස්සේ බලන්න දෙකෙන් බෙදලා දෙකෙන් වැඩි කරා. ඊට පස්සේ බලන්න සුළු කරන්න 16 වරක් දෙක 32කින් එකයි. 2 cos 8යි x ඍණ වරහන් දැම්මොත් මේකට CD සූත්‍ර විලෝම දැම්මොත් 2 cos 10යි x තන cos 6යි x. ඊගාට මෙන්න මෙතන 2 cos 4යි x මේක. ඊට යටබේලියට ගියොත් ඍණ 2යි මෙතන 2 cos 6යි x ධන cos 2යි x ධන 6 ඍණ 6යි cos 2යි x 6යි cos 2යි x ඔය ටික ඔක්කොම සුළු කරන්න ඕනේ. දැන් මට ඉඩමදි වුණ නිසා පොඩ්ඩක් අපහැදිලි ගතිය ඇති ඔයගොල්ලන්ට. ඒක ඔයගොල්ලෝ හරි ගස්ස ගන්න තනියෙන් හදලා. හරි? LHS සමානයි 32කින් එකයි. අපි වැඩිම බලයෙන් තියෙන්නේ 10යි x නේ. එතන මෙතන ඍණ cos 10යි x ඒක දැම්මා. ඊගාට තියෙන්නේ 8යි x 2 cos 8යි x එච්චරයි 8යි x තියෙන්නේ. ධන 2 cos 8යි x. ඊගාට තියෙන්නේ 6යි x ඍණ cos 6යි x ඍණ 2යි ඍණ 3යි cos 6යි x ඍණ 3යි cos 6යි x. ඊගාට තියෙන්නේ 4යි x ධන 2යි cos 4යි x. ඊගාට තියෙන්නේ 2x පද ඍණ 2යි මෙතනින් ඍණ 6යි ඍණ 8යි cos 2x. ඔය වගේ සුළු කරගන්න පුළුවන්. ඒක පොඩක් අපහැදිලි වෙන්න පුළුවන්. මම ටිකක් පොඩියට ඔක ලියපු නිසා කලබලෙන් ලියපු නිසා. නමුත් ඒක ඒ තරම් ලොකු දෙයක් කරගන්න එපා. ඔයගොල්ලෝ සුළු කරලා තනියෙන් සුළු කරලා ගොඩනගා ගන්න. මෙච්චර කියලා දීලා ඒක බැරි නම් ඉතින් වැඩක් නැහැ නේ. හරි? දැන් ඔන්න ඒ වර්ගය ඉවරයි. දැන් අපි ඊගාවට අලුත් වර්ගයකට යන්න තියෙන්නේ. මේ වර්ගය සම්පූර්ණ කරගන්න. මේකේ සුළු කිරීම මේ පරිස්සමෙන් කරගන්න. මොකද මේ ඒක ටිකක් දිග වැඩි නිසා සුළු කිරීම වරදින්න පුළුවන්.